ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සාර්ව ආර්ථිකය කියන මාතෘකාවට අයත් තවත් සංකල්ප දෙකක් වන ආන්තික ඉතුරු නැමියාව සහ සාමාන්‍ය ඉතුරු නැමියාව කියන මාතෘකා දෙක ආර්ථික විද්‍යා මාතෘකා දෙක පිළිබඳව මම මගේ අදහස් මේ විදියට ඔයාලාට ඉදිරිපත් කරනවා පාඩමට යමු. මාතෘකා අංක 4.3 මාතෘකා අංක 4.3 ආන්තික ඉතුරු නැමියාව එතනදී දරුවනේ මම ඔයාලගෙන් බලාපොරොත්තු වන දේ තමයි ආන්තික ඉතුරු නැමියාව නිර්වචනය කටපාඩම් කරනවට වඩා ඉතුරු ශ්‍රිතයට අදාළ රූප සටහනක් අපි ඇඳගෙන ඒ තුලින් ආන්තික ඉතුරු නැමියාව තියෙන්නේ කොහෙද කියලා අපි සරලව පොඩ්ඩක් නිර්මාණාත්මකව හිතුවොත් එතන තමයි උත්තරේ තියෙන්නේ. දැන් අපි බලමු ආන්තික ඉතුරු නැමියාව. මම මේ දක්වලා තියෙන්නේ ඉතුරු ශ්‍රිතය. ගියවර වීඩියෝවේ ඉතුරු ශ්‍රිතය අපි ඉගෙන ගත්තා. මේ තියෙන්නේ මේ ප්‍රස්ථාරයෙන් ඉතුරු ශ්‍රිතය. මේ ඉතුරු ශ්‍රිතේ මේ YD කියන්නේ ස්වායත්ත විචල්්‍ය. තිරස් අක්ෂයෙන් පෙන්වන ස්වායත්ත විචල්්‍ය YD. YD කියන්නේ වැය කළ හැකි ආදායම. මේ ඉතුරු ශ්‍රිතේ සිරස් අක්ෂයෙන් පෙන්වන පරායත්ත විචල්්‍ය වන S කියන්නේ ඉතුරු. ඉතුරු. මේ තියෙන්නේ පරිභෝජන ශ්‍රිතය. සමාවෙන්න ඉතුරු ශ්‍රිතය. මේ තියෙන්නේ මොකද්ද? ඉතුරු ශ්‍රිතය. කොහොමද ඉතුරු ශ්‍රිතය හැදිලා තියෙන්නේ? S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ එක ඍණ B වරහන් මෙව්වා. මේ තියෙන්නේ පුතේ ඉතුරු ශ්‍රිතය වමේ සිට දකුණට අනුලෝම ඉහළට බෑවුම් වෙනවා. හැබැයි ඉතුරු ශ්‍රිතයේ සිරස් අන්තක්ඛණ්ඩය ඍණ. ඒව වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඉතුරු ශ්‍රිතයේ සිරස් අන්තක්ඛණ්ඩය ඍණ. හැබැයි ඉතුරු ශ්‍රිතය වමේ සිට දකුණට අනුලෝම ඉහළට බෑවුම් වෙනවා. ඉතුරු ශ්‍රිතයේ සූත්‍රය මොකද්ද? S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ ඍණ B. ඉගෙන අපේ මාතෘකාව මොකද්ද? ආන්තික ඉතුරු නැමියාව. මේ තියෙන්නේ ඒක. ඉතුරු ශ්‍රිතයේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. උසස් පෙළ විභාගයට ඔයාලකින් අහනවා ආන්තික ඉතුරු නැමියාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ ඉතුරු ශ්‍රිතයට අදාළ රූප සටහනක් අඳිනවා මේ විදියට. ඇඳලා මෙහෙම ඉතුරු ශ්‍රිතය ඇඳලා ඔයගොල්ලෝ කියනවා මෙන්න මේ ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි මොකද්ද? ආන්තික ඉතුරු නැමියාව. ඒ උත්තරය හොඳටම ප්‍රමාණවත්. මොකක්ද ආන්තික ඉතුරු නැමියාව කියන්නේ? ඉතුරු ශ්‍රිතේ බෑවුම. මේ තියෙන ඉතුරු ශ්‍රිතය S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ ඍණ B වරහන් මෙව්වා. මෙන්න මේ ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. ඒකට කියනවා MPS. Marginal propensity to save. අපි ඒක මෙතනට ලියුවා නම් හොඳයි කියලා හිතනවා නේද දරුවනේ? ආන්තික ඉතුරු නැමියාව කියන එකට අපි ඉංග්‍රීසි අක්ෂර සංකේතය මොකද්ද? Marginal propensity to save MPS. ඒක නිර්මාණය වුණේ කොහොමද? මේ ගහලා තියෙන්නේ ඉතුරු ශ්‍රිතේ බෑවුම ඉර යට ඩෙල්ටා YD. මේ තියෙන්නේ
ඒ වැය කළ හැකි ආදායමේ ඇති වූ වෙනස. ඉර උඩ ඩෙල්ටා S ඒ ඉතුරු පරිමාවේ ඇති වූ වෙනස. එක් පැත්තකින් මේ ඉතුරු ශ්‍රිතයට අයත් ස්වායත්ත විචල්්‍ය වන ඩෙල්ටා YD හේවත් වැය කළ හැකි ආදායමේ වෙනස. ඉර උඩ පරායත්ත විචල්්‍ය වූ ඉතුරු පරිමාවේ වෙනස හේවත් ඩෙල්ටා S. එතකොට MPS ලැබෙන්නේ කොහොමද? ඩෙල්ටා S ඉර උඩ ඉර යට ඩෙල්ටා YD. එතකොට ඩෙල්ටා S බෙදනවා ඩෙල්ටා YD වලින්. එතකොට ලැබෙනවා MPS. ඒක තමයි ආන්තික ඉතුරු නැමියාව. එතකොට මම නැවත අහන්නේ මොකක්ද ආන්තික ඉතුරු නැමියාවයි කියලා කියන්නේ? මෙන්න මේ ඉතුරු ශ්‍රිතයේ බෑවුම. ඉතුරු ශ්‍රිතයේ බෑවුමට කියනවා marginal propensity to save. MPS. කොහොමද MPS එවත් ආර්ථික ඉතුරු නැමියාව හැදුනේ? ඉර උඩ ඩෙල්ටා S මේ තියෙන්නේ පරායත්ත විචලනයේ වෙනස. එවට ඉතුරු පරිමාව වෙනස ඩෙල්ටා S. ඩෙල්ටා YD කියන්නේ ස්වායත්ත විචලනයේ වෙනස. එවත් ඩෙල්ටා YD වෙනස. ඒ කියන්නේ වැය කළ හැකි ආදායම වෙනස. එතකොට ඒ තමයි ආර්ථික ඉතුරු නැමියාව. හොඳයි. අපි හිතමු යම් දරුවෙකුට උසස් පෙළ විභාගයේදී අහනවා ආර්ථික ඉතුරු නැමියාව කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට විභාග ශාලාවට ගියාම මතකයි උත්තරේ. සමහර ළමයි නෝට් කිලලා යන්නේ ගිරව් වගේ. අමතකයි ආර්ථික ඉතුරු නැමියාව. මම ඔයාලට මෙහෙම කියනවා. ටක් ගාලා විභාග ශාලාවේදී කටුකුලේ අරගෙන ඉතුරු ශ්‍රිතේ මේ විදිහට උපසරණ අඳිනවා. ඇඳලා මතක තියාගන්න ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. සොරි දරුවනේ. ඊළඟට අපි බලමු නිර්වචනය. නිර්වචනයට යමු. ඒකේ මම එක නිර්වචනයක් ඔයාලට ඉදිරිපත් කළා ඊළඟ නිර්වචනයටත් යන්න. නිර්වචන දෙකම තියෙනවා. කොහොමද? අදාළ ආර්ථිකයේ ඉතුරු ශ්‍රිතේ බෑවුම. අදාළ ආර්ථිකයේ ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. අදාළ ආර්ථිකයේ ඉතුරු ශ්‍රිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. ඒක අපි කිව්වා. ඊළඟට නොකියු අදහස බලමු. අදාළ ආර්ථිකයේ වැය කළ හැකි ආදායමේ වෙනසක් ඇති වූ විට. අදාළ ආර්ථිකයේ වැය කළ හැකි ආදායමේ වෙනසක් ඇති වූ විට ඊට සාපේක්ෂව ඉතුරු පරිමාවේ ඇති වූ වෙනස මැනීම. අදාළ ආර්ථිකයේ වැය කළ හැකි ආදායමේ ඩෙල්ටා YD. අදාළ ආර්ථිකයේ වැය කළ හැකි ආදායමේ වෙනසක් ඇති වූ විට ඊට සාපේක්ෂව ඉතුරු පරිමාවේ ඇති වූ වෙනස මැනීම තමයි ආන්තික ඉතුරු නැමියාව. ආන්තික ඉතුරු නැමියාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? ආන්තික ඉතුරු නැමියාවට අයත් අගය බිඳුවත් එකක් අතර පරාසයක පැවතීම. ආන්තික ඉතුරු නැමියාවට අයත් අගය පිහිටන පරාසය මොකක්ද පුතේ? බිඳුවත් එකක් අතර පරාසයක තමයි ආන්තික ඉතුරු නැමියාව පිහිටලා තියෙන්නේ. බිඳුවත් එකක් අතර පරාසයක තමයි ආන්තික ඉතුරු නැමියාව පිහිටලා තියෙන්නේ. ටිකක් අසනීපයි දරුවනේ. සෙමගතිය වැඩි ගණන් ගන්න එපා. සෝරි. ඊළඟට අපි අනිත් මාතෘකාවට යනවා 4.4 සාමාන්‍ය ඉතුරු නැමියාව. සාමාන්‍ය ඉතුරු නැමියාව. ඔයාලා මගේ මේ ආර්ථික විද්‍යාව වීඩියෝවේ ආන්තික ඉතුරු නැමියාව ගැන අවබෝධයක් ලබා ගත්තා.
අවසාන වශයෙන් මට කියන්න ආන්තික ඉතුරු නැමියාව කියන්නේ මොකක්ද කියලා. ඉතුරු සිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. MPS සමානයි ඩෙල්ටා YD ඉරයට ඉරු ඩෙල්ටා S. ඉතුරු සිතේ බෑවුම තමයි ආන්තික ඉතුරු නැමියාව. එහෙම නැත්නම් අදාළ ආර්ථිකයේ වැය කළ හැකි ආදායමේ වෙනසක් ඇති වුණාම ඊට සාපේක්ෂව ඉතුරු පරිමාවේ ඇතිවෙච්ච වෙනස බැලීම තමයි ආන්තික ඉතුරු නැමියාව. marginal propensity to save. ආන්තික ඉතුරු නැමියාවට අයත් අගය බිඳුවත් එකක් අතර පරාසයක රැඳී පැවතීම. එතකොට ඊළඟට යමු අපි සාමාන්‍ය ඉතුරු නැමියාව. අසනීපයි දරුවනේ ටිකක් සෝරි සමාව වෙන්න. සාමාන්‍ය ඉතුරු නැමියාව අපෙන් විභාගයට අහනවා සාමාන්‍ය ඉතුරු නැමියාව කියන්නේ මොකක්ද කියලා. අපි ඒකෙත් අර වගේ ඉතුරු සිතය නිර්මාණය කරමු. අපිට හරි ලේසියි එතකොට. අර තඩී පොත්වල තියෙන තඩී නෝට් ගිලිනවට වඩා සරලව අපි ඉගෙන ගමු. ඊටාම සංකීර්ණ ආර්ථික විද්‍යා විෂය කරුණු ඊටාම සරලව ඔයාලා දෝතට අරන් ඇවිල්ලා දීලා ඔයාලාට විෂයට අදාළව ඒ සාමාර්ථයක් ලබා ගැනීමට අත්තරක් වෙන එක තමයි මගේ මේ ආර්ථික විද්‍යාව YouTube චැනලයේ එකම පරමාර්ථය. ඒ නිසා මම මගේ ආර්ථික විද්‍යා වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරනකොට අනම්මනම් අපබ්‍රස ජෝක් කෑලි වීලු කෑලි දාන්න නැතුව පාඩමෙන් යන්නේ ළමයා පාඩමේ රඳව ගන්න විෂය දැනුව සරලව උගන්වන එක හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතනවා. බෝරින් වෙන්නේ විෂය කරුණු ළමයට අවබෝධ නොවුනොත් විතරයි. මම ඒ සඳහා උපරිම උත්සාහ ගන්නවා. පාඩම. සාමාන්‍ය ඉතුරු නැමියාව අපි බලමු. මේ මම නිර්මාණය කරලා තියෙන දරුවනේ ඉතුරු සිතයක්. ඊට අදාළ උපසටහන තමයි මේ යන්නේ. මේ ඉතුරු සිතේ YD කියන්නේ වැය කළ හැකි ආදායම. ඒක තමයි ඉතුරු සිතේ ස්වායත්ත විචල්‍ය. තිරස් අන්තකන් තිරස් අක්ෂේප වෙනවා. මේ ඉතුරු සිතේ සිරස් අක්ෂේප වෙන්නන්නේ පරායත්ත විචල්‍ය වන එසෙවත් ඉතුරු පරිමාව. මේ තියෙන්නේ ඍණ A. ඉතුරු සිතේ සිරස් අන්තකණ්ඩය. මේ තියෙන්නේ ඉතුරු සිතය. මොකද්ද ඉතුරු සිතේ සූත්‍රය කියවන්න? S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ ඍණ B. S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ ඍණ B වරහන් මෙව්වා. අපේ මාතෘකාව මොකද්ද? සාමාන්‍ය ඉතුරු නැමියාව. කොහෙද මේ සාමාන්‍ය ඉතුරු නැමියාව මේ ඉතුරු සිතේ රූපසටහන තියෙන්නේ? මෙන්න මෙතන. APS average propensity to save. ඉතුරු සිතේ එක් නිශ්චිත ලක්ෂයක් තමයි සාමාන්‍ය ඉතුරු නැමියාව කියන්නේ. අන්න උත්තරේ. මොකක්ද එතකොට සාමාන්‍ය ඉතුරු නැමියාව කියන්නේ? අපි අඳින ඉතුරු සිතේ මේ තියෙන්නේ S සමානයි ඍණ A ධන YD වරහන් ඇතුලේ එක ඍණ B වරහන් බැලුවා. අපි අඳින ඉතුරු සිතේ එක් නිශ්චිත ලක්ෂයක්. මෙන්න මේ නිශ්චිත ලක්ෂය තමයි සාමාන්‍ය ඉතුරු නැමියාව. එතකොට උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය ඉතුරු නැමියාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපට උත්තරය අමතක වුණා. අපි ලියනවා ඉතුරු සිතයක් ඇදලා සේරම නම් කරලා අපි කියනවා ඉතුරු සිතේ එක් නිශ්චිත ලක්ෂයක් තමයි සාමාන්‍ය ඉතුරු නැමියාව. කොහොමද ඒක සූත්‍රය? නිර්වචනය ඉංග්‍රීසි අක්ෂරය average propensity to
to save APS. කොහොමද APS නිර්මාණය වුණේ? මෙන්න මේ ලක්ෂයට අයත් ඉතුරු පරිමාව තමයි මේ S කියන්නේ. මේ ලක්ෂයට අයත් වැය කළ හැකි ආදායම තමයි YD කියන්නේ. එතන APS හඳුනන කොහොමද? S ඉර උඩ YD ඉර යට. එතකොට සාමාන්‍ය ඉතුරු නැමියාව හෙවත් APS හොයන්නේ කොහොමද? S බෙදනවා YD වලින්. එතකොට ලැබෙනවා APS. ඒ කියන්නේ අදාළ ආර්ථිකයේ ඉතුරු පරිමාව වැය කළ හැකි ආදායමේ අනුපාතයක් විදියට දැක්වුවොත් ඒක තමයි සාමාන්‍ය ඉතුරු නැමියාව. හොඳයි. අපි දැන් ඉගෙන ගත්තපු සාමාන්‍ය ඉතුරු නැමියාව සොයන ආකාරයේ නිර්වචනය මේ විදියට ඉගෙන ගමු. බලමු. නිර්වචනය කොහොමද? නිර්වචනය කොටස් දෙකක් දක්වලා තියෙනවා. කොහොමද බලන්න? කොහොමද කොටස් දෙක? ඉතුරු සිතේ නිශ්චිත එක් ලක්ෂයක් සාමාන්‍ය ඉතුරු නැමියාව වීම. ඉතුරු සිතේ නිශ්චිත එක් ලක්ෂයක් සාමාන්‍ය ඉතුරු නැමියාව වීම. දෙක අදාළ ආර්ථිකයේ ඉතුරු මේ තියෙන S අදාළ ආර්ථිකයේ ඉතුරු වැය කළ හැකි ආදායමේ අනුපාතයක් ලෙස දැක්වීම තමයි සාමාන්‍ය ඉතුරු නැමියාව. විශේෂ ලක්ෂණයක් තියෙනවා සාමාන්‍ය ඉතුරු නැමියාවෙන්. කලින් වගේමයි. මොකද්ද? ආර්ථික ඉතුරු නැමියාව වගේම සාමාන්‍ය ඉතුරු නැමියාව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? සාමාන්‍ය ඉතුරු නැමියාවට අයත් අගය බිඳුවත් එකත් අතර පරාසයක පිහිටා තිබීම. බිඳුවත් එකත් අතර පරාසයක පිහිටා තිබීම. ඉතින් ආදරණීය දරුවනේ ආර්ථික ඉතුරු නැමියාව සහ සාමාන්‍ය ඉතුරු නැමියාව කියන මාතෘකා දෙක මෙලෙස නිමාවට පත් වෙනවා. නිමාවට පත් වෙන්න මොහොතක් තියෙද්දි මම මේ මානවා. මොකද්ද? මොකක්ද ආර්ථික ඉතුරු නැමියාවයි කියන්නේ? ඉතුරු සිතේ දැව් තමයි ආර්ථික ඉතුරු නැමියාව. APS. සාමාන්‍ය ඉතුරු නැමියාව කියන්නේ මොකද්ද? ඉතුරු සිතේ එක් නිශ්චිත ලක්ෂයක්. ඔබ ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න පොඩි අවස්ථාවක් දෙන්නම්. හොඳයි. ඉතුරු වර්ගීකරණය කියන මාතෘකාව මගේ ඊළඟ ආර්ථික විද්‍යා වීඩියෝව එම ආර්ථික විද්‍යා වීඩියෝව නිර්මාණය කරන තෙක් මම ඔබට සුබ පතනවා. ආයුබෝවන්.